එහෙනම් අපි පටන් ගමු. හරි. එතකොට දැන් ඔයගලන්ට අද මම කියා දෙන්න යන්නේ අලුත් පාඩමක්. හරිනේ අලුත් පාඩමක් තමයි කියා දෙන්න යන්නේ. මේ පාඩම ඕගොල්ලෝ දැන සිටිය යුතුම පාඩමක්. ඒ කියන්නේ දෙවෙනි පාඩම. හරි. විශේෂ නිර්දේශයේ තියෙන දෙවෙනි පාඩම. හැබැයි ගොඩක් අය මේ පාඩම කියා දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ පාඩම ටිකක් අමාරුයි. හරි මේ පාඩම ටිකක් අමාරුයි. ඒ නිසා ගොඩක් ගුරුවරු මේ ආරම්භයේදීම මේ පාඩම කියා දෙන්න යන්නේ නැහැ. ඒකට හේතුව තේරුනේ නැති වුණොත් ළමයි එන එකක් නැති වෙයි කියන බයට. හරි ඒක නිසා නමුත් දැන් මට හැබැයි මේ දෙවෙනි පාඩම ඉතුරු පාඩම් ඔක්කොටම සම්බන්ධයි. හරි ඒ කියන්නේ මේ දෙවෙනි පාඩම හරියට තේරුම් අරගෙන තිබුණොත් තමයි ඉතුරු පාඩම් හරියටම තේරෙන්නේ. පැහැදිලිද? ඒක නිසා මම මේ පාඩම කියා දෙන්න යනවා. හැබැයි මමත් කරන්නේ යම්කිසි මට්ටමකට තමයි කරන්නේ. පසුව මේකේ ගැටලු විසඳීම මම පසු අධීරයකදී කරනවා. දැන් ඔයගොල්ලෝ පොත් පාවිච්චි කරනකොට ඔයගොල්ලෝ දැනට පාවිච්චි කරගෙන ඉන්න පොතම පාවිච්චි කරන්න. කිසි ගැටලුවක් නැහැ. මේ මූලික පොඩි පාඩම් ටිකක් යන්නේ. ඒතර මම මේ අදින් පටන් ගන්න පාඩම ශ්‍රිත පාඩම. හැබැයි මම ලබන සතියේ පටන් ගන්නවා බහුපද ශ්‍රිත පාඩම. එතකොට දැන් මේ පරිපාඩම් තුනම එකම පොතේ ලියුවට කමක් නැහැ. ඒ කියන්නේ මොකක්ද? දැන් අපි සංඛ්‍යා පාඩම කරගත්තා. ඊට පස්සේ දෙවෙනි පාඩම තමයි මේ ශ්‍රිත පාඩම. ඒතර අද කියලා දෙන්නේ පාඩම. ලබන සතියේ කරන්නේ බහුපද ශ්‍රිත පාඩම. ඒතර මේ පාඩම් තුනම එකම පොතේ ලියුවට කමක් නැහැ. හරි නේද? ගැටලුවක් වෙන්නේ නැහැ. ඒකට අපි එතනින් තමයි ආරම්භය ගන්න ඇත්තටම. හරි. මේ පාඩම් කීපේ. හරි. ඊළඟට අපිට තව පාඩම් පොඩි පාඩම් දෙකක් තියෙනවා. ඒ පාඩම් දෙකත් මේ පොත මම බහුපද ශ්‍රිත පාඩම් කරලා ඉවර වුණාම පොත ඉතුරු වුණොත් ඒ පාඩම් දෙකත් මේ පොතේම ලියුවට කමක් නැහැ. හරි. එතනින් පස්සේ තියෙන පාඩම් වලට අපි වෙන වෙනම පොත් පාවිච්චි කරමු. හරි. පැහැදිලිද? හරි. එතකොට දැන් අපේ අද මාතෘකාව තමයි ශ්‍රිත. ශ්‍රිත. හරිනේ. හරි. අපි මාතෘකාව දාගමු ශ්‍රිත කියලා. දැන් මේ ශ්‍රිත කියන පාඩම ඉගෙන ගන්න කලින් අපි ඉගෙන ගන්න ඕනේ දෙයක් තියෙනවා. දැන් ඇත්තටම මම මේ ශ්‍රිත කියන පාඩම මේ විස්තරාත්මකව කියා දෙනව නෙවෙයි. නමුත් මම ඔයගලන්ට චුට්ටක් කියන්නම් මේ ශ්‍රිත කියන පාඩම ටීචර්ස් ගයිඩ් එකේ මොනවද තියෙන්නේ කියලා. හරි. ඒක ටීචර්ස් ගයිඩ් එකේ තියෙනවා මෙන්න මෙහෙම කාරණා ටිකක්. මේ ශ්‍රිතයක ප්‍රතිභාමය අදහස් කියලා එකක්, සම්බන්ධ කියලා එකක්, ඒ වගේ කාරණා ගොඩක් තියෙනවා. නමුත් දැන් මම ඔයගලන්ට පහසුවෙන් තේරෙන ක්‍රමයකට තමයි මේ පාඩම දැන් අද කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. දැන් මේ තේරෙන එකත් පොඩ්ඩක් සංකීර්ණයි වගේ නම් ඒ කියන්නේ මම දැන් මේ කියන්නේ ඔයගලන්ට කොහොමද ඔයගොල්ලෝ තේරුම් ගන්න පුළුවන් වෙන මට්ටමට. හැබැයි ඒක සංකීර්ණ නම් ඔයගොල්ලෝ කරන්න ඕනේ වැඩේ තමයි මම මේ පාඩම දැන් රෙකෝඩින් එකක් දාලා තියෙන්නේ. ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ රෙකෝඩින් එක මම හැම ගෲප් එකකටම දානවා. හරි. එතකොට ඕගොල්ලෝ කරන්න ඕනේ වැඩේ තමයි ඒ රෙකෝඩින් එක නැවත බලන්න ඕනේ. පැහැදිලිද? ඒ රෙකෝඩින් එක බැලුවම ඕගොල්ලන්ට යම්කිසි අවබෝධයක් ආයෙ එනවා. හරි. ඒතර මේ පාඩම සම්බන්ධයෙන්. හරි. මේ පාඩම සම්බන්ධයෙන් අවබෝධයක් එනවා ඕගොල්ලන්ට. හරි. හරි. අපිට විනාඩියක් දෙන්න. කවුද මේ? මේ නම්බර් එක මේ ආහා මම ගෲප් එකට ඒ දරුවව ඇඩ් කරලා නැද්ද? මම ගෲප් එකට ලින්ක් එක දැම්මා නේද? මේ දැන් පටන් ගන්න තියෙන්නේ. මම ගෲප් එකට දාලා තියෙනවා. මම පොඩක් කරන්න නැහැ. මම ගෲප් එකට දාලා තියෙනවා. ඔව් දැන් මට මැසේජ් එකක් දාන්නකෝ.
මාතෘකාව දාගත්ත නේද ශ්‍රේත කියලා? හරි. හරි. ඒ අර්ථයේ අපි අනුමාතෘකාවක් දාගමු මෙන්න මෙහෙම. සම්බන්ධ අනුමාතෘකාවක් දාගන්න සම්බන්ධ කියන සම්බන්ධ. හරි. සම්බන්ධ. මම මේ අනුමාතෘකාව දාගෙන මේ මම කියන වාක්‍ය පොඩ්ඩක් ඉස්සෙල්ලාම මෙහෙම ලියාගන්න චුට්ටක්. මම කියන වාක්‍ය ලියාගන්න පොඩ්ඩක්. සම්බන්ධ කියන අනුමාතෘකාව දාගෙන මම මේ කියන වාක්‍ය පොඩ්ඩක් ලියාගන්න. හරි. එක් කුලකයක අවයව එක් කුලකයක අවයව තවත් කුලකයක අවයව මතට එක් කුලකයක අවයව තවත් කුලකයක අවයව මතට අනුරූපණය කරන නීතියක් එක් කුලකයක අවයව තවත් කුලකයක අවයව මතට අනුරූපණය කරන නීතියක් සම්බන්ධයක් ලෙස හඳුන්වනු ලැබේ. සම්බන්ධයක් ලෙස හඳුන්වනු ලැබේ. මම ආයි කියන්නම්. එක් කුලකයක අවයව තවත් කුලකයක අවයව මතට අනුරූපණය කරන නීතියක් සම්බන්ධයක් ලෙස හඳුන්වනු ලැබේ. අනුරූපණය කරන නීතියක් සම්බන්ධයක් ලෙස හඳුන්වනු ලැබේ. හරි. දැන් මෙහිමයි. දැන් මේ කුලක අතර සම්බන්ධතාවය ගොඩනගන නීතියක් තමයි සම්බන්ධයක් කියලා කියන්නේ. ඒක සම්බන්ධ වර්ග හතරක් තියෙනවා. ඒතර ඒකෙන් මම පළවෙනි සම්බන්ධ වර්ගය කතා කරන්න යන්නේ. ඒක සම්බන්ධ. ඒක සම්බන්ධ. හරිනේ පළවෙනි සම්බන්ධ වර්ගය. ඒක සම්බන්ධ. හරිනේ. එතකොට හරි. අපි අංක 1 කියලා දාලා මේ මාතෘකාව ලියාගමු. ඒක සම්බන්ධ. අපි මේකට කියන 1 to 1 රිලේෂන් එකක් කියලා. හරි. ඒක සම්බන්ධය. 1 to 1. හරි. ඒක සම්බන්ධ. හරි පළවෙනි සම්බන්ධ වර්ගය. හරි. ඒ අර්ථය ලියාගන්න මෙහෙම. ඒ අර්ථය ලියාගන්න capital A කුලකයක capital A කුලකයක capital A කුලකයක එක් අවයවයක් capital A කුලකයක එක් අවයවයක් capital A කුලකයක එක් අවයවයක් capital B කුලකයක capital A කුලකයක එක් අවයවයක් capital A කුලකයක එක් අවයවයක් capital A කුලකයක එක් අවයවයක් capital B කුලකයක එක් අවයවයක් එක් අවයවයකට capital A කුලකයක එක් අවයවයක් capital B කුලකයක එක් අවයවයකට පමණක් capital B කුලකයක එක් අවයවයකට පමණක් අනුරූපණය කරන සම්බන්ධ ඒක සම්බන්ධයකි. අනුරූපණය කරන සම්බන්ධ ඒක සම්බන්ධයකි. හරි. දැන් ඔන්න මම ඔයාලට මේක පැහැදිලි කරන්න යන්නේ. මේ සම්බන්ධ වර්ගය. මෙන්න මේ බලන්නකො චුට්ටක්. දැන් හොඳට අහගන්න. හරි. මේ පළවෙනි සම්බන්ධ වර්ගය මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ. මම ගන්නවා මෙන්න මෙහෙම කුලක දෙකක්. capital A කියලා කුලකයක් ගන්නවා. මම මේ කුලකේ ගන්නවා පන්තියක ළමයි. මේ කුලකේ ඉන්නේ පන්තියක ළමයි. හරිනේ. ඊළඟට මම ගන්නවා තව කුලකයක් B කුලකේ කියලා. ඒ කුලකේ ඉන්නේ හරි
ළමයින්ගේ ජාතික හැඳුනුම්පත් අංක හරිද කැපිටල් A කියලා කුලකයක් තියෙනවා ඒකේ ඉන්නේ පන්තියක ළමයි කැපිටල් B කුලකයක් තියෙනවා ඒකේ තියෙන්නේ ළමයින්ගේ ජාතික හැඳුනුම්පත් අංක මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙනවා ගේ ජාතික හැඳුනුම් පත් අංකය වේ යන සම්බන්ධය සලකමු හරි එතකොට මොකක්ද A කියලා කුලකයක් තියෙනවා තව B කියලා කුලකයකුත් තියෙනවා A කුලකේ තියෙනවා ළමයි කමලා විමලා සුනිලා හරි කපිල අකිල ඔහොම තියෙනවා හරිනේ ඔහොම ළමයින්ගේ නම් තියෙනවා මේ පැත්තේ තියෙනවා ඒගොල්ලන්ගේ ජාතික හැඳුනුම්පත් අංක දැන් ඕගොල්ලෝ ඉපදලා තියෙන අවුරුද්ද අනුව තමයි ජාතික හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කරන්නේ ඒතර ඕගොල්ලෝ ඉපදිලා තියෙන්නේ 2003 අවුරුද්දේ නම් ඔයගොල්ලන්ගේ හැඳුනුම්පත් අංකයේ මුලින්ම තියෙන්නේ 2003 තමයි මුලින්ම තියෙන්නේ හරිනේ පැහැදිලිද හරි ඊළඟට තියෙනවා ඔයගොල්ලන්ගේ ඉපදිච්ච දවස් දැන් මේ හැඳුනුම්පත් අංකයක් හැදෙන විදිය මම කියන්නේ ඕගොල්ලෝ ඉපදිච්ච අවුරුද්ද තමයි මුලින්ම තියෙන හැඳුනුම්පත් අංකය හරි මම නිකන් කියන්නේ උනට ඊළඟ ඉපදිච්ච දවස තියෙනවා අවුරුද්දේ දවස් කීයද කියලා ඒතකොට පිරිමි ළමයි දැන් හිතන්න උදාහරණයක් විදිහට දෙසැම්බර් මාසේ කීයද 28 වෙනිදා ඉපදුනේ කියලා හරි එතකොට පිරිමි ළමයි කියන රටේ 363යි කියලා දවස් 363ක් පිරිමි ළමයි කියන 363යි කියලා තමයි වැටෙන්නේ හරි දෙසැම්බර් මාසේ 28 වෙනිදා ඉපදිලා තියෙන්නේ පළවෙනි ජනවාරි පළවෙනි ඉඳන් දෙසැම්බර් 28 වෙනිදා තියෙන දවස් ගාන තමයි මෙතන වැටෙන්නේ අවුරුද්දේ දවස් ගාන හරිද හැබැයි ගෑනු ළමයි කියන මේකට 500ක් එකතු කරලා ඒතකොට ගෑනු ළමයි නම් දෙසැම්බර් මාසේ 28 වෙනිදා ඉපදලා තියෙන්නේ 863යි කියලා වැටෙන්නේ හරිද 863. ඒකට හේතුව ගෑනු ළමයිට 500ක් එකතු කරනවා. දවස් ගානකට 500ක් එකතු කරලා තමයි මෙතන දාන්නේ. එතකොට අපිට ටග්ගාලා මේ ID card number එක මේ ළමයාගේ නම මොකක්වත් දාන්න නැතුව ID card number එක විතරක් තිබුණත් පිරිමි කෙනෙක්ද ගෑනු කෙනෙක්ද කියලා අඳුර ගන්න පුළුවන්. හරි ඉපදිච්ච අවුරුද්දත් අඳුර ගන්න පුළුවන් මෙතන. පැහැදිලි ඉපදිච්ච අවුරුද්දත් අඳුර ගන්න පුළුවන්. පිරිමි කෙනෙක්ද ගෑනු කෙනෙක්ද කියලා අඳුර ගන්නත් පුළුවන්. තව කම්පියුටර් නම්බර්ස් ටිකක් එනවා. එතකොට මේ සම්බන්ධය බලන්නකො. මෙයාගේ අතන කමලාගේ ජාතික හැඳුනුම්පත් අංකය 2003යි 863යි ඔහොම එකක්. එතකොට මේ පැත්තේ ඉන්න කමලා මේ පැත්තේ ඉන්න එක අවයවයකටනේ මේකෙන් සම්බන්ධ වෙන්නේ මේ කියලා තියෙන අර්ථ දැක්වීම. සම්බන්ධයක් කියන්නේ මොකක්ද? විස්තරයට අර්ථ දැක්වීම. එතකොට මේ සම්බන්ධය නැත්නම් අර්ථ දැක්වීම මගින් කැපිටල් A කුලකයේ ඉන්න එක අවයවයක් කැපිටල් B කුලකයේ තියෙන එක අවයවයකට සම්බන්ධ කරනවා. පැහැදිලිද? එතකොට මේකත් එහෙමයි නේ. මේකත් එහෙමයි. මේකත් එහෙමයි. මේකත් එහෙමයි. හරි. පැහැදිලිද? මේ පැත්තේ තියෙන එක අවයවයක් මේ පැත්තේ තියෙන එක අවයවයක් අනිත් පැත්තේ තියෙන එක අවයවයකට විතර නම් සම්බන්ධ කරන්නේ. හරිද? අන්න ඒ වගේ සම්බන්ධයකට අපි කියනවා මොකක් කියලාද? ඒක සම්බන්ධයක් කියලා. මේ පැත්තේ තියෙන එක අවයවයක් මේ පැත්තේ එකකට. මෙයා මෙයාට මේ එහෙම එකකට අපි කියනවා මොකක් කියලාද? ඒක සම්බන්ධයක් කියලා. ඒක සම්බන්ධයක් කියලා. පැහැදිලි නේද? හරි. එතකොට ඔන්න පළවෙනි සම්බන්ධ වර්ගය. එතකොට මේ සම්බන්ධ කියලා අපි කතා කරන්නේ කුලක අතර සම්බන්ධ. හරිද? කුලක අතර සම්බන්ධ තමයි මේ සම්බන්ධ කියලා කතා කරන්නේ. හරි. එතකොට මේක තමයි අපිට ඊළඟට ශ්‍රිත පාඩමට ඕනි වෙන්නේ. මේ සම්බන්ධ කතාව. හරි. අපි මේකත් ඔය දැන් ඔයගොල්ලෝ අපි ලියුවානේ කතාව. ඊට පස්සේ මේකත් ලියමු. මේක ලියාගමු ටක් ගන්න.
අපි ඉක්මනට ලියාගමු. ඔබ ලියාගන්න. පුතාලා දැන් ඔයගොල්ලෝ මේ වෙලාවට එන්න බලන්න පරක්කු වුණොත් හරි මේ වීඩියෝ එක දානවනේ මම ආයි ඔයගොල්ලන්ට එතකොට දැන් කාට හරි කෙනෙක්ට මේ වීඩියෝ එක හම්බෙන්නේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න මම වෙලම දාන්නම් වීඩියෝ එක බලලා නෝට් එක හදාගන්න පුළුවන් ඈ හරිනේ වීඩියෝ එක බලලා නෝට් එක හදාගන්න පුළුවන් දැන් තව දැන් නම් මේ වෙලාවේ නම් පොඩ්ඩයි කරේ දැන් මේ කිව්ව දෙයක් එතකොට දැන් ඕගොල්ලෝ ටිකක් වෙලා දැන් යනකොට දැන් සමහරක අලුතෙන් ආපු ගමන් මොකද වෙන්නේ තේරෙන්නේ නැතුව යනවා. එතකොට ආයි යන්න එපා දැන් බලාගෙන ඉන්න ටිකක් වෙලා. එතකොට ටිකක් වෙලා යනකොට ආයි තේරෙනවා. හරිද? මේක යටින් නැවත ආයි මෙහෙම ලියන්න. මේක ලියාගෙන ඉවර නම් මේක යටින් නැවත ආයි මෙහෙම ලියන්න. මෙහි කැපිටල් A කුලකයේ මෙහි කැපිටල් A කුලකයේ මෙහි කැපිටල් A කුලකයේ එක් අවයවයක් මෙහි කැපිටල් A කුලකයේ එක් අවයවයක් මෙහි කැපිටල් A කුලකයේ එක් අවයවයක් කැපිටල් A කුලකයේ එක් අවයවයක් කැපිටල් B කුලකයේ මෙහි කැපිටල් A කුලකයේ එක් අවයවයක් කැපිටල් B කුලකයේ එක් අවයවයක් හා පමණක් කැපිටල් B කුලකයේ එක් අවයවයක් හා පමණක් කැපිටල් B කුලකයේ එක් අවයවයක් හා පමණක් සම්බන්ධ වී ඇත කැපිටල් B කුලකයේ එක් අවයවයක් හා පමණක් සම්බන්ධ වී ඇත දැන් ඔය මම කතා කරේ මොනවද? ඒක සම්බන්ධ ගැන. හරිනේ. ඒක සම්බන්ධ. දෙවෙනි සම්බන්ධ වර්ගය. හරි සම්බන්ධ වර්ග හතරක් තියෙනවා. හරිනේ දෙවෙනි සම්බන්ධ වර්ගය.
බහු ඒක සම්බන්ධ. දාගන්නක මාතෘකාව අංක 2 බහු ඒක සම්බන්ධ. බහු ඒක සම්බන්ධ. බහු ඒක සම්බන්ධ. බහු ඒක සම්බන්ධ. හරිනේ බහු ඒක සම්බන්ධ. ඒ අර්ථ ලියා ගන්න මෙහෙම බහු ඒක සම්බන්ධ කියන මාතෘකාව දාලා ලියා ගන්න මෙහෙම කැපිටල් A කුලකයක කැපිටල් A කුලකයක අවයව කීපයක් කැපිටල් A කුලකයක අවයව කීපයක් කැපිටල් A කුලකයක අවයව කීපයක් කැපිටල් B කුලකයක එක් අවයවයකට කැපිටල් A කුලකයක අවයව කීපයක් කැපිටල් B කුලකයක එක් අවයවයකට පමණක් එක් අවයවයකට පමණක් අනුරූපණය කරන සම්බන්ධය එක් අවයවයකට පමණක් අනුරූපණය කරන සම්බන්ධය බහු ඒක සම්බන්ධයකි. බහු ඒක සම්බන්ධයකි. හරි නේද? හරි. දැන් ඔන්න මම මේක පැහැදිලි කරන්න යන්නේ. බහු ඒක සම්බන්ධයක් මොන වගේද කියලා. හරි බහු ඒක සම්බන්ධයක් මොන වගේද කියලා පැහැදිලි කරන්න යන්නේ. හරි බහු ඒක සම්බන්ධයක් මොන වගේද කියලා මම ගන්නවා මෙන්න මේ කුලක දෙකක්. A කියලා කුලකයක් ගන්නවා. ඒකේ තියෙන නිකිල. ඒ වගේම B කියලා කුලකයක් ගන්නවා. ඒකේ තියෙන්නේ නිකිල. හරි දැන් ඔයගොල්ලෝ නිකිල කියන්නේ මොනවද කියලා ගන්නවා. පූර්ණ සංඛ්‍යා නේ. පූර්ණ සංඛ්‍යා තමයි නිකිල කියලා කියන්නේ. දැන් මම සම්බන්ධයක් ගන්නවා මෙන්න මෙහෙම. හි වර්ගය වේ. යන සම්බන්ධය සලකමු. හරි මේ බලන්න. ඔන්න කුලක දෙකක් තියෙනවා. A කියලා කුලකයකුයි B කියලා කුලකයකුයි. මේ කුලකයේ තියෙන නිකිල මේ කුලකයේ තියෙන නිකිල. හරි මම කීපයක් ගන්නම්. ඍණ 1 ඍණ 2 2 ඔය වගේ. හරි මේක ගන්නම් 1 4 කියලා. හරි තව තිබුණත් ප්‍රශ්නයක් නැහැ. මම ඔහොම ටිකක් ගන්නවා. දැන් මේ අල්පේ මොකද කියන්නේ මේ? මෙන්න මේ ඍණ මෙතන දාන්නේ මේ කුලකේව. ඍණ 1 වර්ගය කීයද? ධන 1යි. එතකොට මේ ඍණ 1 සම්බන්ධ වෙනවා කියන කාටද? 1ට. ධන 1 දානවා මෙතෙන්ට. 1 වර්ගය කීයද? ආය ධන 1යි නේ. ආය නම් ඒක යනවා ආය මෙතෙන්ට මේ සම්බන්ධයට දැම්මහම මේ පැත්තේ තියෙන කුලකේ මේ පැත්තේ තියෙන අවයව දෙකක් එහා පැත්තේ තියෙන එක අවයවයකට යනවා. දෙකද? ඍණ 2 දානවා මෙතෙන්ට. ඍණ 2 වර්ගය 4 වේ. ආය නම් ඍණ 2 කියන්නේ කාටද? 4ට. ධන 2ක් දානවා. ධන 2 වර්ගය 4 වේ. එහෙනම් මේ පැත්තේ තියෙන මෙයාත් යන්නේ කාටද? මෙන්න මේ જાතිය වලට අපි කියනවා මොනවද කියලාද? බහු ඒක සම්බන්ධ. මේ පැත්තේ තියෙන ගොඩක් මේ පැත්තේ තියෙන එක්කෙනෙක් එක්ක සම්බන්ධ වෙනවා. හරිනේ? ඊට වඩා සම්බන්ධ වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒවට අපි කියන්නේ බහු ඒක සම්බන්ධ කියලා. මේ අර්ථ දැක්වීමක් නීතියක්. මේ නීතිය මගින් මේ පැත්තේ මේ කුලකයේ තියෙන අවයව කීපයක් එහා පැත්තේ තියෙන කුලකයේ අවයව එකකට මොකක් කරනවද? සම්බන්ධ කරනවා. පැහැදිලිද? ඒතර ඒ જાතිය සම්බන්ධයකට අපි කියනවා මොකක් කියලාද? බහු ඒක සම්බන්ධයක්. බහු ඒක සම්බන්ධයක්. හරි. අපි මේක ලියන්න.
වලට ලියාගමු. හරි. ඒක ලියා ඇඳගෙන ඉවර නම් අපි එහෙම ලියාගමුද බලන්න. මෙහි capital A මෙහි capital A කුලකයේ මෙහි capital A කුලකයේ මෙහි capital A කුලකයේ අවයව දෙකක් මෙහි capital යටි ලියා ගන්න නැත්නම් පැත්තට ඉවරට කමන්නේ. මෙහි capital A කුලකයේ අවයව දෙකක් මෙහි capital A කුලකයේ අවයව දෙකක් capital B කුලකයේ එක් අවයවයක් හා සම්බන්ධ වී ඇත. මේ capital A කුලකයේ අවයව දෙකක් capital B කුලකයේ එක් අවයවයක් හා සම්බන්ධ වී ඇත. capital B කුලකයේ එක් අවයවයක් හා සම්බන්ධ වී ඇත. එක් අවයවයක් හා සම්බන්ධ වී ඇත. කතා කරේ බහු ඒක සම්බන්ධ ගැන. හරි. ඊළඟ අංක 3 ඒක බහු සම්බන්ධ. ඒක බහු සම්බන්ධ. හරි. ඒක බහු සම්බන්ධ. හරි. මාතෘකාව දාගමු අංක 3 ඒක බහු සම්බන්ධ. හරි. ඒක බහු සම්බන්ධ. ඒක බහු සම්බන්ධ. හරි. ඒක බහු සම්බන්ධ. එයාට මෙහෙම ලියා ගන්න. එයාට ලියා ගන්න මෙහෙම capital A කුලකයක capital A කුලකයක එක් අවයවයක් capital A කුලකයක එක් අවයවයක් capital A කුලකයක එක් අවයවයක් capital B කුලකයක capital B කුලකයක capital A කුලකයක එක් අවයවයක් capital B කුලකයක අවයව කීපයකට capital B කුලකයක අවයව කීපයකට capital B කුලකයක අවයව කීපයකට අනුරූපණය කරන සම්බන්ධය ඒක බහු සම්බන්ධයකි. අනුරූපණය කරන සම්බන්ධය ඒක බහු සම්බන්ධයකි. ඒක බහු සම්බන්ධයකි. හරි. අපි එකක් පැහැදිලි කරගමු. හරිනේ. ඒක බහු සම්බන්ධය. හරි. ප්‍රමාණ ගන්නවා කුල දෙකක්. මෙන්න මේ විදිහට. මම කැපිටල් A කියලා කුලකයක් ගන්නවා. මේ කුලකයේ ඉන්නේ විදුහලක උසස් පෙළ පන්ති. හරි. B කුලකයේ ඉන්නේ උසස් පෙළ දරුවන්. හරිද? එතකොට මෙන්න මේක තමයි සම්බන්ධය. පන්තියේ දරුවෙකි යන සම්බන්ධය. සලකමු. එතකොට දැන් ඔන්න ඔයගලන්ට තියෙනවා A කියන කුලකයක් සහ B කියන කුලකයක්. A කුලකයේ තියෙන පන්ති. අපි උසස් පෙළ ගණිත පන්ති ගමු 12M1, 12M2, 12M3, 12M4 කියලා තියෙනවා කියලා. හරිද? මේක ඉන්නවා ළමයි. හරිද? ගොඩක් ඉන්නවා. මම නම් ලියන්නේ නැතුව ඉන්න ගොඩක් තියෙනවානේ. ඔහොම තියෙනවා ළමයි ගොඩක් ඉන්නවා. හරිද? දැන් එන්නේ ළමයි ගොඩක් ඉන්නවානේ. ඒතර මෙයාගෙන් යනවා මේ ගොඩකට මේ. ඔය විදිහට
M2 ළමයි ගොඩක් ඉන්නවනේ. ඔය විදිහට යනවා. M3 ඉන්නවනේ. ඔය විදිහට යනවා. M4 ළමයි ගොඩක් ඉන්නවනේ. ඔය කොහොම යනවා. ඒතර ඒක බහු සම්බන්ධ. මේ එක්කෙනෙක් ගොඩකට යනවා නේ. පැහැදිලිද? ඒක බහු සම්බන්ධයක්. අපි ඒකට කියනවා ඒක බහු සම්බන්ධයක් කියලා. පැහැදිලි නේද? හරි හරි. අපි මේක දිහා ඒක ලියාගෙන ඉවරනම් අපි මේක මේ වාක්‍ය ලියාගමු ඉතින්. හරි මෙහෙම ලියාගන්න. මෙහි capital A මෙහි capital A කුලකයේ මෙහි capital A කුලකයේ එක් අවයවයක් මෙහි capital A කුලකයේ එක් අවයවයක් මෙහි capital A කුලකයේ එක් අවයවයක් capital B කුලකයේ අවයව කීපයකට සම්බන්ධ වී ඇත. මෙහි capital A කුලකයේ එක් අවයවයක් capital B කුලකයේ අවයව කීපයකට සම්බන්ධ වී ඇත. capital B කුලකයේ අවයව කීපයකට සම්බන්ධ වී ඇත. අවයව කීපයකට සම්බන්ධ වී ඇත. අවයව කීපයකට සම්බන්ධ වී ඇත. හරි. ඔය මම කතා කරේ මොනවද? ඒක බහු සම්බන්ධ. හරිනේ. හරි. තව සම්බන්ධ වර්ගයක් තියෙනවා. හරි. තව සම්බන්ධ වර්ගයක් තියෙනවා. ඔයගලට මේ ලියා ගන්න දෙන වෙලාව මදි හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් වීඩියෝ එක බලලා ඒ ටික හදා ගන්න. දැන් මට ඔයගලම පේන්නේ නැති නිසා මට මේ වෙලාව මැනේජ් කරගන්න එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
හරි. ඒක නිසා ඔයගලන්ට මොනවා හරි දැන් මේ ප්‍රශ්න තියෙනවා නම් මම මේ වීඩියෝ එක දානවනේ. එතකොට ඔයගලන්ට පුළුවන් බලා ගන්න. හරි. ඒතර ඒක හැලම් කරන්න මේ නෝට් කම්ප්ලීට් අරන් යන්න. ඒ කියන්නේ මේ තියරි නෝට් එකක්. ඒ කියන්නේ මගේ පන්ති වල සහභාගී වෙන දරුවන්ට අනිවාර්යයෙන්ම හරියටම හරි තියරි නෝට් එකක් තියෙනවා. හරි. මොකද මම හරියටම විෂුවලයිසේෂන් අනුව උගන්වන්නේ තියරි නෝට් එකක් හරියටම දෙනවා. පැහැදිලිද? ඒක නිසා ඒක අතිශය වැදගත්. ඕගලන්ට ඒතකොට කවදා හරි දවසක මේ පාඩම් කරන්න යනකොට ඕගොල්ලෝ ගාව හරියටම තියරියක් තියෙනවා. හරි. තනින් තියරි නෑ, ගණන් විතරක් නෑ, එහෙම එකක් නෑ. තියරි තියෙන ගණනොත් තියෙනවා. හරි. ඒක නිසා නෝට් එක හරියට හදාගන්න. හරි. අන්තිම සම්බන්ධ වර්ගය බහු සම්බන්ධ. උදාහරණ මාතෘකාව බහු සම්බන්ධ. හරිද? බහු සම්බන්ධ. හරි. බහු සම්බන්ධ. ඊළඟට ලියාගන්න මෙහෙම. ඊළඟට ලියාගන්න කැපිටල් A කුලකයක අවයව එකක් හෝ වැඩි ගණනක් කැපිටල් A කුලකයක අවයව එකක් හෝ වැඩි ගණනක් කැපිටල් A කුලකයක අවයව එකක් හෝ වැඩි ගණනක් කම එකක් දාන්න එකක් හෝ වැඩි ගණනක් කැපිටල් B කුලකයක අවයව එකක් හෝ වැඩි ගණනකට කැපිටල් B කුලකයක අවයව එකක් හෝ වැඩි ගණනකට අනුරූපණය කරන සම්බන්ධය බහු සම්බන්ධයකි. අවයව එකක් හෝ වැඩි ගණනකට අනුරූපණය කරන සම්බන්ධය බහු සම්බන්ධයකි. හරි. අපි බලමු ඒකට උදාහරණයක් කොහොමද මේ බහු සම්බන්ධයක් එන්නේ කියලා. මම ගන්නවා මෙන්න මෙහෙම කුලක දෙකක්. x පන්තියේ ළමයි. එක කුලකයක් ගන්නවා x පන්තියේ ළමයි කියලා. I b කියලා කුලකයක් ගන්නවා ඒකටත් ගන්න x පන්තියේ ළමයි. හරිද? මෙන්න මේක සම්බන්ධයක් ගන්න. ගේ මිතුරෙකි යන සම්බන්ධය සලකමු. දැන් බලන්නකෝ ඔන්න A කියලා කුලකයක් තියෙනවා. B කියලා කුලකයකුත් තියෙනවා. හැබැයි මේ කුලක දෙකේම ඉන්නේ එකම ළමයි ටික නේ. කමල්, නිමල්, සුනිල්, විමලා, නිමලා කොහොම ඉන්නවා. මේකෙත් ඉන්නේ ටිකම. කමල්, නිමල්, සුනිල්, විමලා, නිමලා. දැන් මේක සම්බන්ධය මොකද්ද? මිතුරෙකි. එතකොට කමල් එකම පන්තියේ ළමයිගේ යාළුවනේ නේද? එහෙනම් කමල්ගේ මේගොල්ලෝ ඔක්කොම යාළුවෝනේ. නිමල්ගේ මේගොල්ලෝ නිමල් ඇරෙන්නේ මිතුරුයි යාළුවෝනේ. ඔය විදියට. එතකොට සුනිල්ගෙත් එහෙමයි. එතකොට ඔයගොල්ලන්ට පේනවා මම එකක් දැනගන්න සුනිල් මේ තියෙන්නේ. අනිත් ඒවාත් එහෙම තමයි. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙහෙම වැඩක් නේ. ඒක බහු සම්බන්ධ තියෙනවා නේ. ඒ වගේම මේ ගොඩ දෙකක් එක්කෙනෙක්ට යනවා මේ බහු ඒක සම්බන්ධයක් තියෙනවා. ඒක බහු සම්බන්ධයක් තියෙනවා. බහු ඒක සම්බන්ධයක් තියෙනවා නේ. එහෙනම් මේ ඒක බහු සම්බන්ධ සහ බහු ඒක සම්බන්ධ කියන જાති දෙකම ආවොත් හරිනේ. ඒක බහු සම්බන්ධ සහ බහු ඒක සම්බන්ධ කියන જાති දෙකම ආවොත් අපි ඒ જાතියේ සම්බන්ධය කියලා මොකක් කියලාද? බහු සම්බන්ධයක්. පැහැදිලි නේද? ඒක බහු සම්බන්ධ සහ බහු ඒක සම්බන්ධ. වර්ග දෙකම එකම සම්බන්ධතාවයක තිබුණොත් නැත්නම් එකම අනුරූප නීතියක තිබුණොත් අපි ඒකට කියනවා මොකක් කියලාද?
බහු සම්බන්ධයක් කියන. පැහැදිලි නේද? හරි. අපි මේක දිහා මොකක්ද? නේද? හරි. එහෙනම් මෙතන ලියා ගන්න පොඩ්ඩක් මෙහෙම. මෙහි කැපිටල් A කුලකයේ මෙහි කැපිටල් A කුලකයේ අවයව කීපයක් අවයව කීපයක් කැපිටල් B කුලකයේ අවයව කීපයකට සම්බන්ධ වී ඇත. 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 හරි. දැන් ඔයගලන්ට මේ තව පන්තියක් කරනවා. දැන් ඒක තාම පටන් ගත්තේ නැහැ. ලබන සතිය අනිවාර්යයෙන්ම පටන් ගන්නයි ඉන්නේ. ලබන මාසෙට ඔයගලන්ගේ සුළු කිරීමේ හැකියාව වැඩි කරන්න. හරිද? එහෙම ක්ලාස් එකකුත් තියෙනවා ඈ. තව ෆවුන්ඩේෂන් කෝස් එක කියලා පදනම් පාඨමාලාව කියලා එකක් කරනවා. හරි? සුළු කිරීමේ හැකියාව වැඩි කරන්න. හරි? ඒක මේකට සම්බන්ධ නැහැ. ඒක ඇත්තටම ඔයගලන්ට ජාතික අධ්‍යාපන ආයතනයෙන් කියලා දෙනවා එහෙම එකක් කරන්න කියලා. හරි? ෆවුන්ඩේෂන් කෝස් එකක් මැස් කරන්න එදායට. ඒතර ඒ අධ්‍යාපන ආයතනයෙන් දීලා තියෙන එකම තමයි අතර මාක් කරන්නේ. හරි? ෆවුන්ඩේෂන් කෝස් එක විදිහට. ඒක ලබන මාසෙට සම්බන්ධ වෙන විදිහට මම කියනවා දවස මොකක්ද කියලා. ඒ කියන්නේ අදම නෙවෙයි. ඒ කියන්නේ මම එහෙම ගොඩක් වෙලා පැය 4 විතර පන්ති ගන්න යන්නේ නැහැ. ඒක හේතුව තමයි ඕගොල්ලන්ට 4 විතර පන්ති කරනවා දවසක් එනවා. හරි. නමුත් දැනට ඕගොල්ලන්ට ඒක කරන්න යන්නේ නැහැ මම. ඒක ඕගොල්ලන්ට ටිකක් කම්බයින් මැත්ස් වගේ එකක් දැන් ෆිසික්ස් කෙමිස්ට්‍රි නම් එහෙම ලොකු අවුලක් නැහැ. එහෙම කරන්න පුළුවන්. ඒකට හේතුව ඒගොල්ලන්ගේ ගොඩක් මුලදී පටන් ගන්න හරිය තියෙන්නේ අර තියරි පැත්තක්නේ. හරි.
ඒක එච්චරම හිතන්න තරම් දෙයක් නැහැ. ඒක ටිකක් පොඩි දැනුවත් භාවයක් කියන්නේ තේරෙන දේවල් ටිකක් කියන්නේ. නමුත් කම්බයින් මැත්ස් වල පටන් ගත්ත පාඩමේ ඉඳන්ම ඔයගලන්ට අලුත්ම දේවල් තමයි උගන්වන්නේ. පැහැදිලිද? අලුත්ම ඒවා. දැන් මේවා ඔයගොල්ලෝ කවදාවත් දැනන් හිටපු දේවල් නෙමෙයි. හරි දැන් මම ඉස්සරහට කියන්න යන ඒවාත් එහෙමයි. හරි. ඒතර අලුත්ම දේවල් තමයි උගන්වන්නේ. ඒක නිසා ඒක මම හිතන්නේ පැය 4ක් විතර එක දිගට උගන්වලා එහෙම ගොඩාක් ඕගොල්ලන්ගේ ඔළුවට එකට ගොඩ ගන්න එක තේරුමක් තියනවා කියලා. හරි. ඒ කියන්නේ ඒක ඕගොල්ලන්ට ටික කාලයක් යනකොට සමහර වෙලාවට මැස් එපා වෙන්න පුළුවන්. ඒ වැඩි. හරි. ඒක නිසා මම ඒක කරන්න යන්නේ නැහැ. මම සාමාන්‍ය ප්‍රමාණයක් තමයි පැය 2ක් කියලා කිව්වේ ඒකයි පැය 2 තමයි ඇත්තටම කරන්නේ. හරි. ඒතර ඒක තමයි හොඳම වෙලාව මට හිතෙන විදිහ. ආරම්භයේදී. පසුව එහෙම කරන්න බෑ කියන පොඩ්ඩක් අර මැචුවර්ඩ් වුණාම ඔයගොල්ලෝ අර කියන තලතුණා වෙනකොට මේක පොඩ්ඩක් නිකන් අර හැදෙමුණට පස්සේ මේක අඳුර මේ ට්‍රැක් එකට වැටුණාට පස්සේ ඔයගලන්ට ඕන තරම් කරන්න පුළුවන්. ඕන තරම් කරන්න පුළුවන් වෙනවා. හරි. එතකන් ඔයගොල්ලෝ යන්න ඕනේ අර සාමාන්‍ය මට්ටමින් එහෙම නැති වුණොත් ඔයගලන්ට කම්බයින්මන්ට්ස් එපා වෙලා යනවා. පැහැදිලි නේද? හරි. එතකොට මම මතක් කරේ මොකක්ද එහෙම පන්තියකුත් පටන් ගන්නවා ලබන මාසේ. හරි. ඊළඟ කාරණේ. දැන් පාඩමට එන්නේ. දැන් මම ඔයාලට සම්බන්ධ හතරක් කියලා දුන්නා දැන්. හරි. ඒතර ඔයගොල්ලන්ගේ දැනුවත් භාවයට. ඒ කියන්නේ මෙහෙම සම්බන්ධ වර්ග කුලක දෙකක් අතර මෙහෙම සම්බන්ධ වර්ග හතරක් තියෙනවා. හරි නේද? හරි. දැන් තමයි වැදගත්ම මාතෘකාවට එන්නේ. හරි. මෙන්න මේක. ශ්‍රිතයක අර්ථ දැක්වීම. ඒක අර්ථ දැන් මම මේක ගැන පොඩ්ඩක් කියන්නම් ඉස්සෙල්ලා. හරිද? මෙහෙමයි කතාව. දැන් ගොඩක් අය ශ්‍රිතයක් කියලා කිව්වහම එක එක කතා කියනවා. එකක් තමයි විචල්්‍ය දෙකක් අතර සම්බන්ධයක් ශ්‍රිතයක් වේ. කියලා එකක් කියනවා. සමහර අය කියනවා. විචල්්‍ය දෙකක් අතර සම්බන්ධයක් ශ්‍රිතයක් වේ. පට්ටපර බොහොම. හරිනේ එහෙම වෙන්නේ නැහැ. විචල්්‍ය දෙකක් අතර ඕනෑම සම්බන්ධයක් ශ්‍රිතයක් වෙන්නේ නැහැ. හරි එක. ඊළඟට මොනවාද තව කට්ටියක් කියනවා ඒක හොඳටම වැරදි එකක්. තව කට්ටියක් කියනවා මොකක්ද වෙනස් වෙන දෙයක් වෙනස් වෙන ඒවා ශ්‍රිත කියලා. හරි. යම්කිසි වෙනස් වෙන සම්බන්ධයක් ශ්‍රිතයක් කියලා කියනවා. හරි. එතකොට ඒක දැන් ඔය ආදරය අනම්මනම් වගේ ඒවත් එතකොට ශ්‍රිත වෙන්න ගන්නවා. හරිනේ. ඒවත් වෙනස් වෙනවානේ. හරි. එතකොට එහෙම වෙන්නේ නැහැ. හරි නේද? එතකොට එහෙම අර්ථ දැක්වීම නැහැ. මේක ශ්‍රිතයක් කියන එකට ගණිතමය අර්ථ දැක්වීමක් තියෙනවා. හරිද? ඒ ගණිතමය අර්ථ දැක්වීම හරියටම දැනගෙන ඉන්න ඕනේ. ඒක දැනගෙන නැතුව වෙන පාඩම් කරන්න බෑ. හරිනේ. ඒක දැන් ඊළඟට මම කරන්න යනවානේ බහුපද ශ්‍රිත පාඩම. ඒකේ මතවාදී මොකද්ද? ශ්‍රිත. බහුපද ශ්‍රිත. ඒතර ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මොකද්ද? ශ්‍රිතයක් කියන්නේ මොකද්ද කියලා. පැහැදිලිද හරියට? හරි. නිකන් බොරුවට හරියන්නේ නැහැ. ඒක තමයි මේ කරන්න යන්නේ. නැත්නම් මේක ටිකක් අමාරුයි මේ කියන කතාව තේරුම් ගන්න. පැහැදිලිද මම මේ කියන්න යන්නේ ඒක. නමුත් මට ඒක කරන්නේ නැතුව ඉදිරිපත් වලට යන්න බෑ. ඒකයි කරන්නේ. හරිනේ? ඒක නිසා තමයි කරන්නේ. හරි. අපි දාගමු මාතෘකාව ශ්‍රිතයක අර්ථ දැක්වීම කියන්නේ. ශ්‍රිතයක අර්ථ දැක්වීම. ශ්‍රිතයක අර්ථ දැක්වීම. හරිනේ ශ්‍රිතයක අර්ථ දැක්වීම. ශ්‍රිතයක අර්ථ දැක්වීම. හරි. එහෙනම් ලියා ගන්න ශ්‍රිතයක අර්ථ දැක්වීම කියලා මාතෘකාව දාලා ලියා ගන්න. capital X කුලකයක 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 එක් අවයවය යම් සම්බන්ධයක් මගින් y කුලකයක අනන්‍ය අවයවයකට ඈදනු ලබයි නම් එම සම්බන්ධය ශ්‍රිතයක් ලෙස හඳුන්වනු ලැබේ.
එම සම්බන්ධය ශ්‍රිතයක් ලෙස හඳුන්වනු ලැබේ. කැපිටල් X කුලකයක වූ එක් අවයවය යම් සම්බන්ධයක් මගින් y කුලකයක වූ අනන්‍ය අවයවයකට ඈදනු ලබයි නම් එම සම්බන්ධය ශ්‍රිතයක් ලෙස හඳුන්වනු ලැබේ. එම සම්බන්ධය ශ්‍රිතයක් ලෙස හඳුන්වනු ලැබේ. හරි. දැන් හොඳට අහගන්න. හරි. දැන් මේ කියන වාක්‍යය ඔයගලන්ට වැඩි පැහැදිලි නැතුව ඇති. හරි. දැන් මම යන්නේ මේ කියලා තියෙන වාක්‍ය පැහැදිලි කරන්න. හරිද? කුලක දෙකක් අතර සම්බන්ධයක් තමයි අනිවාර්යයෙන්ම ශ්‍රිතයක් කියලා කියන්නේ. මේ කතා දෙකක් නෑ. යම්කිසි කුලක දෙකක් අතර සම්බන්ධයක් තමයි ශ්‍රිතයක් කියලා කියන. අපි මම මේක F අකුරෙන් අංකණය කරන මේ ෆන්ක්ෂන් කියන ඉංග්‍රීසි වචනේ කියන එක. හරි. F අකුරේ. හරිද? එතකොට මේ සම්බන්ධය තමයි මම මේ අංකණය කරන්නේ. හරි. සම්බන්ධයක්. හරිනේ? ශ්‍රිතයක්. හැබැයි විශේෂ වචනයක් තියෙනවා. කැපිටල් X කුලකයක එක් අවයවය කියන. මේ එක් කියන වචනේ සිංහල තේරුම ඉතා වැදගත්. මේ එක් කියලා කියන්නේ හැම අවයවයක්ම වෙන වෙනම සලකනවා කියන එක. ඒ කියන්නේ මේ කුලකයේ තියෙනවා නම් අවයව 10ක්. කොහොම මේ හැම අවයවයක් ගැන ළඟටම ගිහිල්ලා වෙන වෙනම එයා ගැන හිතන්න ඕන. ඒක තමයි මේ වචනේ තේරුම. එක් අවයවය කියන එකේ තේරුම. හැම අවයවයක් ගැනම හිතන්නත් ඕන. ඒ කියන්නේ මේ කවුරුත් මිස් කරන්න බෑ. මෙයා ගාවට ගිහිල්ලා වෙනම හිතන්න ඕනි. 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 මෙයා මේ අර්ථ දැක්වීම මේ හැම එක්කෙනෙක් ගාවට වෙන වෙනම යන්න ඕනි. ඔක්කොම ගාවට යන්නත් ඕන. ඒ වචනේ තමයි මේ එක් අවයවය කියන එකේ තේරුම. එක් අවයවය. හරිද? යම් සම්බන්ධයක් මගින් y කුලකයක වූ අනන්‍ය අවයවයකට. ඒ කියන්නේ මෙන්න මෙයා වෙනම හිතුවම එයාට මේ පැත්තේ ඉන්න ඕනේ එක්කෙනා. හරි. මෙයා ගැන හිතන්නේ වෙනම ළඟට ගිහිල්ලා හිතනවා වෙනම අනිත් අය ගැන බලන්නේ නැහැ. එතකොට මෙයා ගැන වෙනම හිතනවා. එතකොට එයා දිහා බැලුවම මේ සම්බන්ධය මගින් එහා පැත්තේ එක්කෙනෙක්ට මෙයාව රැයන්න ඕනේ. අනන්‍ය. ඊළඟ වචන. y කුලකයක අනන්‍ය අවයවයකට රැයන්න ඕනේ. y කුලකයක අනන්‍ය අවයවයකට අරයන්න ඕනේ. පැහැදිලිද? එතකොට මොකද්ද කරන්න ඕනේ මේ සම්බන්ධයෙන්? මේ සම්බන්ධයෙන් වැඩ දෙකක් කරන්න ඕනේ. වැඩ දෙකක් නෙමෙයි තුනක් ඇත්තට. මොකක්ද? X කුලකයේ තියෙන සියලුම දෙනා ගැන හිතන්න ඕනේ. එකට. ඊළඟට ඒවා ගැන වෙන වෙනම හිතන්න ඕනේ. මෙයා ගාවට වෙනම යන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඕනේ එයාව එහා පැත්තේ ඉන්න එක්කෙනෙක්ට විතරයි දෙන්නෙක්ට අරයි යන්න බෑ. එහෙම වුණොත් ඒක බහු සම්බන්ධ ශ්‍රිත වෙන්නේ නැහැ. දැන් මම සම්බන්ධ වර්ග හතරක් කිව්වනේ. ඒතර මේ පැත්තේ එක්කෙනෙක් අනිත් පැත්තේ දෙන්නෙක්ට යන්න බෑ. එහෙම කිව්වොත් මේ කතාව වැරදිනවා. ඒක බහු සම්බන්ධ කවදාවත් ශ්‍රිත වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. එතකොට එක්කෙනෙක්ට තමයි යන්න ඕනේ. හරිද? හරි. දැන් මම උදාහරණ කිහිපයක් මගින් මේක පැහැදිලි කරනවා. පැහැදිලිද? උදාහරණ කිහිපයක් මගින් මේක පැහැදිලි කරන්න යන්නේ. හරි මේ කියන කතාව. හරිනේ? ඒතර ඔයගොල්ලන්ට හොඳටම තේරෙයි. කුලක සම්බන්ධතා කිහිපයක් මගින් මම මේ ශ්‍රිත කියන කතාව පැහැදිලි කරන්න යන්නේ. හොඳට බලන්න. හරි. මම උදාහරණ කිහිපයක් ගන්නවා. උදාහරණ 1. මම ගන්න කුලක දෙකක් මෙහෙම. x සහ y. හරි. හොඳට තේරුම් ගන්න ඕනේ මේ කතාව ඈ. මම ගන්නවා මේ කුලකේ අවයව කිහිපයක්. A B C D E කියන. A B C D E කියන. මේ කුලකේ අවයව කිහිපයක් ගන්නවා. P Q R S T කියන. අවයව කිහිපයක්. මෙහෙම සම්බන්ධයක් ගන්නවා. F මම හිතනවා මේ සම්බන්ධය මගින් මේ කුලකේ තියෙන එක අවයවයක් මේකේ A යන්නේ P ට කියලා. B යන්නේ Q ට කියලා. C යන්නේ R ට කියලා. D යන්නේ S ට කියලා. E යන්නේ T ට කියලා. මම හිතනවා මේ F මගින් කරන්නේ මේක තමයි කියලා. හරි. එතකොට මම කියනවා පොඩ්ඩක් මේ බලන්න. මෙහි X කුලකයේ එක් අවයවයක් සැලකූ විට ඒ සඳහා y කුලකයේ
අනන්‍ය අවයවයක් ඇත. හරිනේ. හරිනේ. මේ පැත්තේ එක්කෙනෙක් හිතුවම එයාට අනන්‍ය එක්කෙනෙක් ඉන්නවා. අනන්‍ය අවයවයක් ඇත. x සියලු අවයව සඳහා මෙම සම්බන්ධය අර්ථ දක්වා ඇත. මෙම සම්බන්ධය අර්ථ දක්වා ඇත. හරිනේ. ඔක්කොමටම අර්ථ දක්වලා තියෙනවා. මේ කවුරුත් ඉතුරු වෙලා නැහැ. හරිනේ. එබැවින් මේක මොකක් වෙන්න ඕනද එහෙනම් මේ සම්බන්ධය? මේ ශ්‍රිතයේකි. මේ සම්බන්ධය මොන සම්බන්ධයක්ද? මේක ඒක සම්බන්ධයක්. හරි. මේ සම්බන්ධය ඒක සම්බන්ධයක්. පැහැදිලිද? මේ ඒක සම්බන්ධයකි. ඔන්න මම එක උදාහරණයක් ගත්තා ශ්‍රිතයක් වෙන. මොකක්ද ඒක වෙලා තියෙන්නේ? සම්බන්ධයෙන් ඒකයි. එතකොට අනිවාර්යයෙන්ම මේ පැත්තේ එක්කෙනෙක් අනන්‍ය කෙනෙක් ඉන්නවා. මේ ඒ වගේම මේ පැත්තේ ඔක්කොටම මේ සම්බන්ධය අර්ථ දක්වලා තියෙනවා. ඒක කාරණා දෙකයි. ඒතකොට ඒක සම්බන්ධයක් වෙලා x කුලකයේ සියලුම දෙනාට අර්ථ දක්වලා තියෙනවා නම් ඒක අනිවාර්යෙන් මොකක් වෙනවද? ශ්‍රිතයක්. අපි කියනවා. කොහොමද?
හරිද? අපි තව උදාහරණයක් දෙන්නම්. මම උදාහරණ කීපයක් කතා කරලා මේ ශ්‍රිතේ පැහැදිලි කරන්න බලන්න. මේ ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියලා හරියටම තේරුම් ගන්න ඕන ඉස්සෙල්ලාම. හරියන්නේ. උදාහරණ දෙක. බලන්න අපි සව සම්බන්ධයක් ගමු. මෙන්න මේ වගේ එකක් ගමු. x කුලකයකුයි y කුලකයකුයි තියෙනවා. A B C D E මේ පැත්තේ අවයව මේ ටික තියෙනවා. හරි. මේ පැත්තේ P Q R S T තියෙනවා. මේක යන්නේ මෙහෙම. A යනවා Q ට. C යනවා Q ට. B යනවා S ට. D යනවා S ට. E යනවා S ට. කියලා හිතන්නකෝ. ඔන්න ඔහොම සම්බන්ධයක්. හරිනේ? දැන් එතන ඔන්න අපි දැන් අර අපි කියන කතාවට හරියනවද කියලා බලමු. මේ පැත්තේ තියෙන අවයව ඔක්කොටම අර්ථ දක්වලා තියෙනවා මේ. ඒතර ඒක හරි. අංක 1 හරි. දෙක මේ පැත්තේ තියෙන එක අවයවයක් හිතුවම මෙයා ගැන හිතුවම එයාට එහා පැත්තේ ඉන්න එක්කෙනයි නේ. මේක බහුවේක සම්බන්ධයක්. ඒ වුණාට මේ පැත්තේ ඉන්න එක්කෙනෙක් වෙන වෙනම හිතන්නේ. මෙයා ගාවට ඇවිල්ලා බැලුවම මෙයාට ඉන්නේ එක්කෙනා. يعني මෙයාටත් ඉන්නේ එයාම තමයි. හැබැයි එයා ගාවට ඇවිල්ලා බැලුවම එයාට ඉන්නේ එක්කෙනා. හරි. මෙයා ඔන්න මම පිළිවෙලට බලාගෙන යනවා. මෙයා ගාවට යනවා. මෙයාට ඉන්නේ කී දෙනාද එහා පැත්තේ එක්කෙනා. මෙයාට ඉන්නේ එහා පැත්තේ කී දෙනාද 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 එහෙනම් ඒකත් හරි. x කුලකයේ තියෙන එක් අවයවයට y කුලකයේ මොකක් තියෙනවද? අනන්‍ය අවයවයක් තියෙනවා. පැහැදිලිද? මේ පැත්තේ තියෙන ඔක්කොටම අර්ථ දක්වලා තියෙනවා. එහෙනම් හරිද වෙන්නේ නේ? මේ පැත්තේ තියෙන සියලුම දෙනාට අර්ථ දක්වලා තියෙනවා. මේගොල්ලෝ ගැන වෙන වෙනම හිතුවහම ඒගොල්ලන්ට ඉන්නේ එක්කයි. අනන්‍යයි. හරි. එහෙනම් මේකත් ශ්‍රිතයක් තමයි. නේ? ඒතර මම මේක පොඩ්ඩක් ලියන්නම්. මේ කතාව මෙහි x කුලකයේ එක් අවයවයක් සැලකුව විට එක් අවයවයක් සැලකුව විට ඒ සඳහා y හි අනන්‍ය අවයවයක් ඇත. ඒක හරිනේ. එක්කෙනෙක් හිතුවම එයාගේ හැඩයට එක්කෙනා ඉන්නේ. අවයවයක් ඇත. x සියලු අවයව සඳහා සම්බන්ධය අර්ථ දක්වා ඇත. x සියලු අවයව සඳහා සම්බන්ධය අර්ථ දක්වා ඇත. එහෙනම් කතා දෙකක් නෑ. මේක ශ්‍රිතයක්. හරිනේ? මේ ශ්‍රිතයකි. මේ ශ්‍රිතයකි. මේක මොන සම්බන්ධයක්ද? මේක බහුවේක සම්බන්ධයක් හැබැයි. බහුවේක සම්බන්ධය. ප්‍රශ්නයක් නෑ. බහුවේක සම්බන්ධත් මොනවා වෙනවද? හරි. අනිත් කාරණේ. මේක බහුවේක සම්බන්ධයක්. හරිනේ? මෙය බහුවේක සම්බන්ධයකි. දැන් ඊළඟට ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මෙහෙම දෙයක්. ඒ වුණාට මේක එහා පැත්තේ වැඩිපුර අවයව ඉතුරු වෙලා තියෙනවා. හරි? කියලා. හැබැයි අර්ථ දැක්වෙන්නේ එහෙම කතාවක් කියලා නෑ. මේ අර්ථ දැක්වීම කියලා නෑනේ එහා පැත්ත ගැන. අර්ථ දැක්වීම කියලා තියෙන්නේ මේ පැත්ත ගැන විතරයි. x කුලකයේ හැම අවයවයකටම අර්ථ දක්වලා තියෙනවා නම් එච්චරයි කතාව. එහා පැත්තේ අවයව ඉතුරු උනත් එකයි අපිට නැතත් එකයි. ඒක අර්ථ දැක්වීම කියලා නෑ. පැහැදිලි නේද? එහෙනම් ඒක අපිට ගැටලුවක් නෑ. එහෙනම් මම ඒකත් මෙතන ලියන්නම් මෙහි y හි අමතර අවයව පැවතීම ගැටලුවක් නොවේ. හරිතර y ගේ අමතර අවයව තියෙන කියන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි මේ අර්ථ දැක්වීමට. ඒතර මේ අර්ථ දැක්වීම අනිවාර්යයෙන්ම මොකක් වෙනවද? ශ්‍රිතයක් වෙනවා. හරි මොනවද කාරණා තුන? ඔක්කොටම අර්ථ දක්වලා තියෙන්න ඕනේ. එක අවයවයක් ගත්තාම එහා පැත්තේ එක්කෙනයි ඉන්න ඕනේ. එච්චරයි කතාව.
එහා පැත්ත ඉතුරු වෙනවද නැද්ද ඒවා අපිට අදාළ ප්‍රශ්න නෙමෙයි. පැහැදිලිද? හරි. අර්ථ දැක්වීම කියලා තියෙන අර ටික විතරයි. ඔක්කොම අර්ථ දක්වලා තියෙනවා. එක්කෙනෙක් ගාවට කියලා බැලුවාම අනිත් පැත්තේ ඉන්නේ එක්කෙනයි යන්නේ. හරි. එහෙමනම් ඒක අනිවාර්ය ප්‍රශ්නයක්. පැහැදිලි නේද? අපි යමු. ටක් ගාලා යමු ඈ. ඉක්මනට ලියාගමු. හරි කියලා හිතනවා ඈ. තව උදාහරණයක් බලන්න ඈ. කුලක අතර සම්බන්ධ උදාහරණ සහ ඊට පස්සේ මම මේ විදිය උදාහරණයක් ගන්නවා. උදාහරණ 3. මම ගන්නවා මෙහෙම. A B C D E. P Q R S T. මෙහෙම සම්බන්ධයක් ගමු. ඒක බහු සම්බන්ධයක්. මේක බහු සම්බන්ධයක්. දැන් ඔයගොල්ලන්ට බලන්න මේකේ x එක අනන්‍ය එක අවයවයකට මේකේ අනන්‍ය අවයවයක් නැහැ. එක්කෙනෙක් ගොඩකට යනවා. හරිනේ. එහෙනම් මේ කතාව ශ්‍රේතයක් වෙන්නේ නැහැ. ක්‍රමෙහි x එක් අවයවයක් සඳහා y
අනන්‍ය අවයවයක් නොමැත. මේ ශ්‍රිතයක් නොවේ. මේක ශ්‍රිතයක් නෙමෙයි. හරිද? මේක ශ්‍රිතයක් වෙන්නේ නැහැ. මොකද එක්කෙනෙක් ගත්තාම එක්කෙනෙක් නැහැ. ගොඩක් ඉන්නවා. ඒක බහු සහ බහු එක සම්බන්ධ, මේක බහු සම්බන්ධයක්. හරි. මේ බහු සම්බන්ධයක. බහු නොවුනත් ඒක බහු වුණත් මොකක්ද වෙන්නේ? ශ්‍රිතයක් වෙන්නේ නැහැ. හරි. මේක බහු වුණත් මොකද මේක එක්කෙනෙක් ගත්තාම ඒක ගොඩක් ඉදියොත් අනිවාර්යයෙන් මේක ශ්‍රිතයක් වෙන්නේ නැහැ. හරි. මේක බහු සම්බන්ධයක්. ඒතර මේකත් ශ්‍රිතයක් නෙමෙයි. එකක් ගන්න. හරි නේද? මෙහෙම සම්බන්ධයක් ගමු බලන්න. A B C D E P Q R S T. ඒක එක සම්බන්ධයක්. හැබැයි මේකට අර්ථ දක්වලා නැහැ. එතකොට මොකද වෙන්නේ?
මෙහෙම වුණත් ශ්‍රිතයක් වෙන්නේ නැහැ. ඇයි x කුලකේ ඔක්කොටම අර්ථ දක්වලා නැහැ. එහෙම වුණොත් ඒත් වැඩේ આવු. හරි. මේ x සියලු අවයව සඳහා මෙම සම්බන්ධය අර්ථ දක්වා නැත. එබැවින් මෙම සම්බන්ධය ශ්‍රිතයක් නොවේ. x කුලකේ ඔක්කොටම අර්ථ දක්වලා තිබුණ නැති උනත් ශ්‍රිතයක් වෙන්නේ නැහැ. පැහැදිලිද? සෑහෙන වැදගත් කාරණා කීපයක් මම ඔයගොල්ලන්ට දැන් කිව්වේ. හරි. අපි මේක ටක් ගාලා ලියන්න. ඊට පස්සේ බලමු රීඩ් දැන් අපි ඇත්තටම ශ්‍රිත කියලා මේ වගේ රූප සටහන් ගැන නෙවෙයි කතා කරන්නේ. බීජීය සම්බන්ධනේ. අපි ඊළඟට බලමු බීජීය සම්බන්ධවල ශ්‍රිත මොනවද නැත්te මොනවද කියලා හොයාගන්නේ කොහොමද කියලා. හරි. මේක ලියගමු ඉස්සෙල්ලා. නේද? දැන් ඔන්න මම ඊළඟට එනවා මම කියපු කතන්දරයට. මොකක්ද? දී ඇති බීජීය ප්‍රකාශනයක් ශ්‍රිතයක් වේදයි නිර්ණය කරමු. දැන් මම කොහොමද දී ඇති බීජීය ප්‍රකාශනයක් ශ්‍රිතයක් වේද නැද්ද කියලා නිර්ණය කරන්න කියලා කතා කරන්න යනවා. මම උදාහරණ කීපයක් එකට පාවිච්චි කරන්න යනවා. හරිද? මම එකින් එක ගමු. උදාහරණ 1. y සමානයි x වර්ග ඍණ 1 යන සම්බන්ධය සලකමු. හරි. එතකොට ඕක තමයි සම්බන්ධය. එතකොට මේක x සහ y අතර සම්බන්ධයක්. එතකොට මේ සම්බන්ධයේ මේ y තමයි එතකොට ශ්‍රිතය වෙන්නේ. එතකොට y කි ශ්‍රිතයක්. මේක y x ශ්‍රිතයක් කියලායි අපි කියන්නේ. හරි. එතකොට අපි කරන්නේ මේක x ට ඉලක්කමක් දාලා බලනවා y ට උත්තර කීයක් හම්බ වෙනවද කියලා. දැන් මේ x කියන්නේ x කුලකයේ තියෙන අවයව, y කියන්නේ y කුලකයේ තියෙන අවයව. හරිද? අපි x ට අගයක් ආදේශ කරලා බලනවා y ට උත්තර කීයක් හම්බ වෙනවද කියන එක තමයි ශ්‍රිතයක් චෙක් කරන ක්‍රමය. පැහැදිලිද? හරි. මෙහි මම දාලා ගන්න x සමානයි 2 ආදේශ කරමු.
මම නිකන් ඉලක්කමක් ආදේශ කරලා බලන්න. එක ඉලක්කමක් ආදේශ කරලා බලුවම තේරෙනවා වැඩි. ආදේශ කරමු. ඒතර x සමාන 2 ආදේශ කරාම y සමානයි එන්නේ 2 වර්ගය ඍණ 1නේ. ඔය x 2 දැම්ම. එතකොට මෙතනින් එන්නේ එතකොට 2 4 එකක් ගියාම 3යි. ඒතර ඒ කියන්නේ මේ තියෙන x කුලකය මේ තියෙන y කුලකය. ඒතර මේ පැත්තේ තියෙන අවයවය 2. ඒක යනවා එහා පැත්තේ තියෙන කීයට අවයවයටද? මේ සම්බන්ධය y හොඳේ. හරි y සමානයි x වර්ග ඍණ 1. මේක තමයි සම්බන්ධය. හරි. මේ තියෙන x අවයවය මේ තියෙන ඊට අදාළ y අවයවය. ඒතර x ට මම 2 දැම්මම ඒක යන්නේ 3ට. හරි. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන එක අවයවයක් එහා පැත්තේ තියෙන අනන්‍ය එක්කෙනෙක්ට යනවා. ඒක සරලව කිව්වොත් x ට එක අගයක් දැම්මම y ට හම්බෙන්නේ එක උත්තරය. නේද? එහෙමනම් මේ සම්බන්ධය මොකක් වෙනවද? ශ්‍රිතයක් වෙනවා. හරි. මෙහි x හි එක් අගයකට y ට එකම එක අගයක් පමණක් ලැබේ. එම නිසා y යනු x හි ශ්‍රිතයක කියලා අපි කියනවා. දැන් ඔයගොල්ලෝ කල්පනා කරන්න පුළුවන් එතකොට අපි මේ පැත්තේ තියෙන ඔක්කොම ආයව දාලා බලන්නේ නැහැ නේද කියලා. ඔව් එහෙම බලන්න බෑ මේ වෙලාවට. ඒ කියන්නේ ඒකට අපි වෙනම කතාවක් කියනවා. මේ ශ්‍රිතයක වසම කියලා. දැන් ඒක ගැන මම මේ වෙලාවේ කතා කරන්න යන්නේ නැහැ. මම මේ VJ ප්‍රකාශනයක් දුන්නම x ට එක ඉලක්කමක් දාලා බලනවා y ට හම්බෙන උත්තර ගාන කීයද කියලා. y ට හම්බෙන්නේ එක උත්තරේ නම් ඒ කියන්නේ අනන්‍ය අවයවයක් තියෙනවා. එතකොට මම තීරණය කරනවා මේක මොකක් කියලාද? මේ y කියන එක නා x කියන විචල්ය මේ විචල්ය දැන් මේ x තමයි මේ පැත්තේ තියෙන්නේ මේ y. ඒත් x සහ y අතර සම්බන්ධය තමයි මේ තියෙන්නේ. අපි ලියන්නේ ඒක y යනු x හි මොකක්ද? ශ්‍රිතයක කියන. y යනු x හි ශ්‍රිතය. ඒක සරලයි. මේක සරලයි. මේක සංකීර්ණ කරගන්න එපා. මේකදී මම මොකද කරන්නේ? x ට එක ඉලක්කමක් දාලා බලනවා y ට උත්තර කීයක් හම්බ වෙනවද? y ට එක උත්තරේ නම් හම්බ වෙන්නේ අපි කියන මොකක් කියලාද? ශ්‍රිතයක් කියලා. හරිනේ හරි. කරන්න එක දෙයක්.
මම තව උදාහරණයක් ගන්නම්. උදාහරණ දෙක මෙන්න මේ වගේ. මේක හොඳට තේරුම් ගන්න. x වර්ග ධන y වර්ග සමානයි 1 යන සම්බන්ධය සලකමු. ඉස්සෙල්ලා මම මේක y උක්ත කරලා හදා ගන්න ඕනේ. හරියට y උක්ත කර ගන්න ඕනේ නැත්නම් මට මේ y නේ ශ්‍රිතය. ඒතර ඒක හොයා ගන්න බෑ. නේ? ඒතර මම මේ x වර්ගය එහා පැත්තට දානවා. ඒතර y වර්ග සමාන වෙනවා 1 ඍණ x වර්ගය. ඊළඟට y උක්ත කරන්න නම් මම මේ දෙපැත්තටම වර්ගමූලය දාන්න ඕනේ. හැබැයි මතක තියාගන්න එහෙම අපි දෙපැත්තකට වර්ගමූලය දානකොට අපේ ගණිතයේදී නීතියක් තියෙනවා. එක පැත්තකට අනිවාර්යයෙන්ම ධන හෝ ඍණ කියලා දාන්න ඕනේ. හරිද? එක පැත්තකට ධන හෝ ඍණ කියලා දාන්න ඕනේ. තමයි ගණිතයේ තියෙන නීතිය. යම් කිසි ප්‍රකාශනයක දෙපැත්තටම වර්ගමූලය දානවා නම් එක පැත්තකට ධන හෝ ඍණ දාන්න ඕනේ. ඒතකොට මෙතන y වර්ගයේ වර්ගමූලය y වෙනවා. හැබැයි මේ පැත්ත එහෙම කරන්න බෑ. මේ දෙන්නට වෙන වෙනම වර්ගමූලය දාන්න නීතියක් නැහැ. ඒතර වර්ගමූල නීති මෙහෙම බෑ. a ධන b ගේ වර්ගමූලය a ගේ වර්ගමූලය ධන b ගේ වර්ගමූලය කියලා එහෙම ලියන්න බෑ. හරි අපි ඒව කතා කරනවා බීජීය ගණන්වලදී වර්ගමූල නීති තව පස්සේ පාඩමකුත් තියෙනවා දර්ශක නීති සම්බන්ධ කාරණා. ඒතර ඒ වැදී අපි මේවා නැවත කතා කරනවා. ඒතර වර්ගමූල ඔහොම දාන්න බෑ. හරිනේ? ඒතර මේකට වර්ගමූලය වෙන වෙනම දාන්න බෑ. එතකොට මට මෙයාට දාන්න පුළුවන්. මේක තනියෙන් කෙනෙක් නේ. හැබැයි එක පැත්තකට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ දාන හෝ ඍණ කියලා. හරිද? මතක තියාගන්න එක. හරි? යම්කිසි ප්‍රකාශ සමීකරණයක් තියෙනවා නම් ඒකේ දෙපැත්තටම අපි වර්ගමූලය දානවා නම් එක පැත්තකට ධන හෝ ඍණ දාන්න ඕනේ. හරිද? හරි. දැන් උතර මේක තමයි සම්බන්ධය නේ. දැන් මේ දීලා තිබ්බ සම්බන්ධය සුළු කරගත්තාම y ගේ සම්බන්ධයක් විදියට ගත්තාම මේක තමයි සම්බන්ධය. දැන් මම මේකට x ඉලක්කමක් ආදේශ කරනවා. මම ගන්නවා x සමානයි බිඳුව කියලා. බිඳුවත් ඉලක්කමක් නේ. මට ඕන එකක් ආදේශ කරන්න පුළුවන්. මට එනවා එතකොට y සමානයි ධන හෝ ඍණ 1 ඍණ බිඳුවේ වර්ගය බිඳුවයිනේ. එතන y ට උත්තර දෙකක් වෙනවා ධන හෝ ඍණ වර්ගමූල 1. එකේ වර්ගමූල එකමයිනේ. එතන y කියන උත්තර දෙකක්. හරි. දෙකද? පැහැදිලි නේද? හරි. එතන අපි මොකද කරේ? ඉස්සෙල්ලාම y උත්තර කරා. හරිනේ y උත්තර කරා. ඊට පස්සේ y ගේ වර්ගයක් තියෙන නිසා දෙපැත්තට වර්ගමූලය දෙනවා. වර්ගමූල දානකොට නීතිය තමයි මොකක්ද? මේවා ගැන ගොඩාක් කියන්න යන්නේ නැහැ මම. ඒකට හේතුව උනට දැන් මේක කියන්න ගියහම ගොඩාක් කියන්නේ පැහැදිලි වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මම මේ කියන්නේ මොකක්ද ඕනෑම සමීකරණයක දෙපැත්තකට වර්ගමූලය දානවා නම් එක අනිවාර්යයෙන්ම එක පැත්තකට මොකක් දානවද අපි? ධන හෝ ඍණ දානවා. පැහැදිලිද? පස්සේ අපි කතා කරමු මේවා තව කතා තියෙනවා අපාංක නමන කියලා එක එක කතා තියෙනවා. හරි. නමුත් ඒ ඔක්කොම ඔයාලට දැන් තේරුම් ගන්න බෑ. ඒක නිසා මම මේ කියන එක අපි තේරුම් ගන්න යනවා. හරි. සමීකරණයේ දෙපැත්තට වර්ගමූල දානකොට ධන හෝ ඍණ දානවා. එතන මේ වර්ගයට වර්ගමූලය කැපිලා යනවා මේ. හැබැයි පද කීපයක් වෙන වෙනම තියෙනවා නම් අඩු කිරීමක් හරි එකතු කිරීමක් හරි ඒගොල්ලන්ට වෙන වෙනම වර්ගමූල දාන්න බෑ. හරිනේ වෙන වෙනම වර්ගමූල දාන්න බෑ. එතකොට මේක තමයි එන්නේ. දැන් මම x ඉලක්කමක් ආදේශ කරනවා. මම දානවා බිඳුව. දැන් ඒකට හේතුවක් තියෙනවා බිඳුව දාන්න. ඇත්තටම ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇයි 2 3 වගේ එකක් දැම්මේ නැත්තේ කියලා. 2 3 වගේ දැම්මොත් මෙන්න මෙහෙම පොඩි අප්සෙට් එකක් වෙනවා. ඒකත් පස්සේ කතා කරනවා. හරි. මම 2 දැම්ම කියලා හිතන්නකෝ. 2 වර්ගය 4යිනේ. 1න් 4ක් අඩු වුණාම කීයද එන්නේ? ඍණ 3යි. හරිද? ඔයගොල්ලෝ කවදාවත් දැකලා තියෙනවද වර්ගමූලයක් ඇතුලේ ඍණ ඉලක්කම් තියෙනවා? නෑනේ. ඒක නිසා ඒකම තමයි හේතුව. ඒතර වර්ගමූලයක් ඇතුලේ ඍණ ඉලක්කම් එන්නේ නැහැ. හරිද? ඒක නිසා ඒ වගේ ඉලක්කම් මට ආදේශ කරන්න බෑ. ඒතර ආදේශ කරන්න බැරි වෙන්නේ ඇයි? ඒ වගේ කතා අපි පස්සේ කතා කරනවා. පැහැදිලිද? හරි. දැනට මම ඔයගලන්ට ඒකට ගැළපෙන ඉලක්කමක් තමයි මේ ආදේශ කරේ. කියන්නේ වර්ගමූල ඇතුලෙන් ධන සංඛ්‍යාවක් එන විදිහටම ඉලක්කමක් මම හිතලා ආදේශ කරා. පැහැදිලි නේද? හරි. එතන මම දැම්මා බිඳුව. එතන 1 1 බිඳුව. හැබැයි ඉස්සරහින් ධන හෝරෙක තියෙන නිසා ධන හෝරින වර්ගමූල එක තමයි එන්නේ. එකේ වර්ගමූල එකමයි. හරිද? ඒක ඔයගොල්ලෝ දන්නවා එකේ වර්ගමූල එකමයි. ඒතර උත්තර දෙකක් එනවා මොකක්ද? y ට. එහෙනම් මෙහි y අනු x ශ්‍රිතයක් නොවේ. ඒතර මෙහි y අනු x ශ්‍රිතයක් නොවේ. ඇයි? x ට එකාගයක් ආරෙන්නේ y ට උත්තර දෙකක් එනවා. x එකාගයක් දැම්මම y ට උත්තර දෙකක් ආවොත් අපි කියනවා ඒක ශ්‍රිතයක් වෙන්නේ නැහැ. එහෙනම් මේක මේ සම්බන්ධය මොකක්ද? ශ්‍රිතයක් නෙමෙයි. දැකද? හරි දැන් ඔයගොල්ලෝ ඉඳන් ඉන්න හැම සම්බන්ධයක්ම ශ්‍රිත කියලා. නෑ එහෙම නෑ. පැහැදිලිද? හරි. ඒතර මේ සම්බන්ධය ශ්‍රිතයක් නෙමෙයි. හරි පැහැදිලි නේද? අපි ලියන්න.
දැන් මෙහි x එක් අගයක් සඳහා y ට අගයන් දෙකක් පවතී. එබැවින් මේ y අනු x ශ්‍රේතයක් නොවේ. y අනු x ශ්‍රේතයක් නොවේ. ඒ විදිහටම කරනවා තව ටිකක් කතා කරන්න. උදාහරණ 3. එන්න මේ වගේ සම්බන්ධයක් ගන්න බලන්න. වර්ගමූල x ඍණ 1 බෙදීම x ධන 1 සම්බන්ධය සලකමු. දැන් මේක ගත්තම අර කලින් කතාවේ වගේ y යුක්ත කරන්න දෙයක් නැහැ. හරිද? මේ y ව කෙලින්ම දීලා දෙනවා. දැන් මේ වර්ගමූලයක් තමයි තියෙන්නේ. හැබැයි මේකේ ධන හොරින කතාවක් නැහැ. හරි? ඒ y ව මම උක්ත කරන්න ගියොත් තමයි මම දෙපැත්තකට වර්ගමූල දැම්මොත් තමයි මොකක් හම්බෙන්නේ. ධන හොරින හම්බ වෙන්නේ. දැන් මේකේ උක්ත කරලා මට මේ සම්බන්ධය තමයි දීලා තියෙන්නේ. ඒතර මම ඒ සම්බන්ධයත් එක්ක තමයි යන්නේ. හරි? ආයි ධන හොරින ඉස්සරහින් දාගන්න හැම යන්නේ නැහැ. හරිද? ඒ වර්ගමූලයක් දාන්න ඕනි වුණොත් වෙන වැඩක්. හරිද? දැන් මම මේක x ඉලක්කම ආදේශයෙන් බලනවා. හරි? ඒතර මම දානම් x සමානයි 2 ආදේශයෙන් කියලා. ඒතර මට එන්නේ y සමානයි 2 ඍණ 1 බෙදීම 2 ධන 1 නේ. 1යි 3යි. ඒතර 3න් 1. ඒතර මට විකට වර්ගමූලය වුණා වෙනම දාන්න පුළුවන්. ඔන්න ඔහොම එනවා. එතකොට දැන් මේ ආදේශ කරනකොට ඉස්සරහට ධන හොරෙන කතාවක් දාන්න යන්නේ එහෙම නැහැ. හරි? මොකද එයා ධන හොරෙන කතාවක් දාලා දීලා නැහැ මට. පැහැදිලිද? එතකොට මට y දෙන එක උත්තරයි නේ.
එහෙනම් අපිට ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙහි මම ලියන්න මෙහෙම x එක් අගයක් සඳහා x වෙන එක බෙදීම x ධන 1 හි ධන වර්ගමූලය පමණක් සලකනු ලැබේ. හරි. එබැවින් මෙවිට x එක් අගයක් සඳහා y ට එක් අගයක් පමණක් ඇත. එක් අගයක් පමණක් ඇත. එබැවින් y යන්න x ශ්‍රිතයකි. හරිනේ. ඔන්න ඔයගලන්ට පැහැදිලි එකක් නේ. ඒතර අපි දැන් අපිට ධන හෝරින දාගන්න බෑ අතින්. එහෙම දාන්න පුළුවන් අපි වර්ගමූල දානවා නම්. දැන් මේකේ වර්ගමූලය දාලා දීලා තියෙන්නේ. ධන වර්ගමූලය. ඔය. ඒක නිසා අපි දැන් මේ වගේ වෙලාවට අපි කරන්නේ ඉලක්කමක් ආදේශ කරලා බලනවා ඔයට උත්තර කීයක් එනවද කියලා. හරි. උත්තර 1 නම් එන්නේ එක ශ්‍රිතයක් තමයි. හරි. ඒතර මේක ශ්‍රිතයක්. පැහැදිලි නේද? මේක ශ්‍රිතයක්. හරි. අපි එක දෙයක්.
මම ඔයගලන්ට ගණන් 10ක් දැම්මා. ඔයගොල්ලෝ කරන්න ඕනේ වැඩේ තමයි මේ දීලා තියෙන ප්‍රකාශ නැත්නම් සමීකරණ ශ්‍රිතයක් y කියන එක නා x කී ශ්‍රිතයක්ද නැද්ද කියලා චෙක් කරන්න. ඒක කරන වැඩේ මොකද්ද සරලයි ඈ. මොකද්ද y යුක්ත කරන්න ඕනේ. හරි මුලින්ම y යුක්ත කරගන්න. y යුක්ත කරලා දීලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. y යුක්ත කරගන්න. ඊළඟට x ට ඉලක්කමක් ආදේශ කරලා බලන්න y ට උත්තර කීයක් එනවද කියලා. x ට එක ඉලක්කමක් දැම්මම y දෙන්නේ එක උත්තරේ නම් ඒක ශ්‍රිතයක්. x එක ඉලක්කමක් දැම්මම y ට එක උත්තරයකට වඩා එනවා නම් ඒක ශ්‍රිතයක්. නෙමෙයි එච්චරයි. පැහැදිලිද? හරි. ඒතර ඔක තමයි අපි චෙක් කරන ක්‍රමය ශ්‍රිතයක්ද නැද්ද කියන්නේ. හරි නේද? හරි. අපි වැඩි පටන් ගමු. බලන්න. හරියට තලේ එහෙනම් ඔයගොල්ලෝ මේ ගණන් ටික හදන්න. හරි. මේ ගණන් ටික ලියා ගන්න. ලියාගෙන හදන්න. ඒතර අපි අද ක්ලාස් එක කරනවා. හරි. ඒතර අපි ඊළඟ දවසේ ලබන බදාදා මම ටයිම් එක පොඩ්ඩක් කියන්නම්. දැන් සමහරක් වෙලාවට ළමයි අර පොඩ්ඩක් රැ වෙනකොට පොඩ්ඩක් ඒක එහෙම වීමක් තියෙනවා. ඒ නිසා මම පොඩ්ඩක් ආයෙ කලින් පටන් ගත්ත දවසේ කරපු වෙලාවටම පොඩ්ඩක් ගේන්න බලනවා. ලබන මාසෙන් දා. හරි. ඒතර අපිට පුළුවන් වුණොත් 4 පටන් ගන්න 10 වෙනකම් කරන්න මට තව විජයගන්තය ගණන් ටිකකුත් මේකම කරන්න පුළුවන්ද කියලා බලනවා. හරි. ඒකත් ඒ විදිහට කරගන්න පුළුවන් වුණොත් හොඳයි. ඇත්තටම. හරි. ඒ තුනක් තියෙනවානේ. ඒතර පැය දෙකක් අපි පාඩමකට වෙලා තව පැයක් ගණන් හදනවා. විජයගන්තය ගන්න. පැහැදිලිද? ඒතර ඒකත් හොඳ වෙයි කියලා මට හිතෙනවා. ඒක නිසා අපි ලබන සතියේ මම ටයිම් ටේබල් එක උගන්න දානවා. හරි වෙලාව දානවනේ කොහොමද? දවස් කීපයකට කලින් දාන්න වෙලාව. හරි. එතකොට ඒ අනුව අපි පන්තිය කරගෙන යන්න. හරි නේද? හරි. එහෙනම් අද අපි නැසත් කරනවා. මේක ලියා ගන්න වෙලාව තියෙනවා ඈ වෙලාවද.